අපේ ඉනෝගනික් 4 වෙනි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය ඕගොල්ලන්ට දීලා තියෙන්නේ රත් කළ විට පහසුවෙන් ඔක්සිජන් දෙන්නේ කවුද කියලා අහලා තියෙන්නේ. රත් කළාම පහසුවෙන් ඔක්සිජන් දෙන කෙනා පළවෙනි කෙනා නිකල් ඔක්සයිඩ් කියලා තියෙනවා. ලෙඩ් ඔක්සයිඩ්, බේරියම්. මේ උත්තර බැලුවාම මොකද්ද පේන්නේ? මේ ඔක්කොම විද්‍යුත් රසායනික ශ්‍රේණියේ මැද ඉන්න අය. අපේ කෙටි ක්‍රමය අනුව ඔයගොල්ලෝ දන්නවා විද්‍යුත් රසායනික ශ්‍රේණියේ මැද ඉන්න අයගේ ඔක්සයිඩය දක්වා තමයි සංයෝග තාප වියෝජනය වෙන්නේ. එහෙනම් මේ කට්ටියගේ කාගේවත් ඔක්සයිඩ වියෝජනයක් වෙන්නේ නැහැ. එහෙනම් මේ කට්ටියගෙන් ගොඩාක් රත් කරලා අධික තාපයක් ලබා දෙලා අධික රත් කිරීමකට ලක් කරෝතින් වියෝජනය වෙන්න වැඩි මීටරයක් තියෙන කාටද? අපි දන්නවා විද්‍යුත් රසායනික ශ්‍රේණියට අනුව තමයි අපි කතා කරන්නේ. විද්‍යුත් රසායනික ශ්‍රේණියට අනුව 15ම අයගේ තමයි 15ම 4 දෙනාගේ තමයි ලෝහය දක්වා තාප වියෝජනය වෙන්නේ. හැබැයි සමහර අවස්ථාවල කොපර් ලෝහය ලැබෙන අවස්ථා තිබ්බා. අපි කතා කරා කොපර් ධනයක දීදාකරණයක් වෙනවා. කොපර් ලෝහයයි කොපර් ධන දෙක බවට. එහෙනම් ලෙඩයි කොපයි අතර ඉන්න හයිඩ්‍රජන් ගත්තාම මේ ටික සැලකුවා මේ ලෝහ ටික සැලකුවාම මේ කට්ටිය අතරින් විද්‍යුත් රසායනික පහළ වෙන්නේ කවුද? ලෙඩ්. එහෙනම් එයාගේ තාප වියෝජනය වෙලා ලෝහයයි ඔක්සිජන් වලින් ලැබෙන්න පුළුවන්. අනිත් අයට වඩා ලේසියෙන් පුළුවන්. අපි දන්නවා එහෙම වෙන්නේ 15ම අය විතරයි. මකර සිල් වගේ පාස්වත් මේ කට්ටියගේ විතරයි ලෝහය දක්වා වියෝජනය වෙන්නේ. ඒක හරි. මේක අවුරුද්ද වියෝජනය වෙන්නේ නැහැ. මේ කට්ටියගෙන් පොඩි හරි හැකියාවක් තියෙන මෙයාට. හේතුව තමයි විද්‍යුත් රසායනික පහළ අවස්ථාවට විද්‍යුත් රසායනික 15ම අවසා ඉන්නේ මෙයානේ මේ කට්ටිය සලකුවම. ඒතකොට තව දෙයක් තමයි විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා තියෙන අයගේ පොඩි දෙයක් මතක තියාගන්න උපරිම අවස්ථාවේ තියෙනවා නම් PbO2 වගේ තියෙනවා නම් ධන 4 යාට රත් කරනවා ධන 2 ඔක්සිකරණ අවස්ථාවටපත් වෙන්න පුළුවන්. ක්‍රෝමියම්ගේ ධන 3 කෙනෙක් හිටියොත් එයාට රත් කරාම ධන 2 අවස්ථාවට යන්න පුළුවන්. තාප වියෝජනය. මේක ඕල් සිලබස් එකේ තිබ්බ කර්ම. හැබැයි නව නිර්දේශනත් යොදා ගන්න පුළුවන්. පැහැදිලිද එහෙනම්? මෙතන විද්‍යුත් රසායනිකයේ 15 ඉන්න කට්ටිය මේ අතරින් ලෙඩ් හින්දා අපට ඒක සලකන්න පුළුවන් උත්තරේ විදියට. ඊළඟ ප්‍රශ්නය. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අංක 2. දෙවෙනි ප්‍රශ්නය බලන්න. සල්ෆියුරික් මගින් ඔක්සිහරණය කළ හැකි වන්නේ. සල්ෆියුරික් මගින් ඔක්සිහරණය කරන්න පුළුවන්. සල්ෆියුරික් එන ඔක්සිහරණය වෙනවා SO2 බවට. එහෙනම් මෙතනින් ඔක්සිකරණය වෙන්න පුළුවන් කවුද මේක? අපි ප්‍රශ්න කීපයකම කතා කරා. ක්ලෝරයිඩ්ලා වෙන්න බෑ. ඇමෝනියම් ගත්තොත් ලවණ සෑදීමක් වෙන්නේ ඇමෝනියම් සල්ෆේට්. ඒක රෙඩොක්ස් නෙවෙයි නම් කවුද? සල්ෆර් වලට පුළුවන් SO2 බවටම ඔක්සිකරණය වෙන්න. එහෙනම් උත්තරේ සල්ෆර්. උත්තරේ අංක 4. තුන්වෙනි ප්‍රශ්නය අහනවා මැග්නීසියම් කුඩු මතින් කුමාරය වුණා. මැග්නීසියම් වලට උණු ජලය දැම්මොත් උණු ජලය H2O ලික්විඩ් එකේ උණු දැම්මොත් අපි දන්නවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩය හයිඩ්‍රජන දෙවන කාණ්ඩේ හැමෝම සිසිල් ජලයේ උණු ජලය දැම්මාම හයිඩ්‍රොක්සයිඩය හයිඩ්‍රජන් විතරයි පිට කරන්නේ. නේද? හැබැයි මේ හයිඩ්‍රොක්සයිඩය රත් කරොත් මොකද වෙන්නේ? ඔක්සයිඩය දක්වා තාප වියෝජනය වෙනවා. නමුත් පළවෙනි කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් තාප වියෝජනය නොවන හින්දා පළවෙනි කාණ්ඩේ කට්ටියට උණු ජලය දැම්මත් සිසිල් ජලය දැම්මත් කුමාරය දැම්මත් හයිඩ්‍රොක්සයිඩයම තමයි ලැබුණේ. හැබැයි දෙවන කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් තාප අස්ථා හින්දා කුමාරය එක්ක ප්‍රතික්‍රියා කරද්දී හයිඩ්‍රොක්සයිඩය නෙවෙයි ලැබෙන්නේ මෙතන මොනවද? ඔක්සයිඩයයි හයිඩ්‍රජනුයි තමයි ගෙන දීම සිද්ධ වෙන්නේ. ඒක පැහැදිලිද?
එතකොට මේකට අනුව දීලා තියෙනවා අගන්ති බලන්න. පළවෙනි එක දීලා තියෙනවා හයිඩ්‍රජන් නිදහස් වේ. ඒක හරි. A ප්‍රකාශය හරි. B ප්‍රකාශය දීලා තියෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවලු නෑ. කුමාලයක ලැබෙන ඔක්සයිඩ්. C ප්‍රකාශය දීලා තියෙනවා ඔක්සිජන් නිදහස් වෙනවලු. ඔක්සයිඩ් එක කොහොමදක් බින්දින්නේ නැහැ. ඔක්සිජන් පිට වෙන්න. D දීලා තියෙනවා මැග්නීසියම් ඔක්සිකරණය වෙනවලු. ඔව් මැග්නීසියම් බිඳුවේ ඉඳන් ධන දෙක ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිකරණය වෙලා එන උත්තරේ A D හරි. උත්තරේ අංක 4 නේද එතකොට? ඔව්. එහෙනම් හේතුව මොකක්ද හිමාලයත් එක්ක දෙවන කාණ්ඩයේ කට්ටිය ඔක්සයිඩ් හැදෙන්න? හයිඩ්‍රොක්සයිඩය හැදිලා හිමාලයේ තියෙන අධික ශක්තිය හින්දා හයිඩ්‍රොක්සයිඩ් තාප වියෝජනය වෙනවා ඔක්සයිඩය දක්වා. හතරවෙනි ප්‍රශ්නේ S ගුණීය මූල ද්‍රව්‍ය වලට පහ සඳහන් ගුණ ඇතලු. පළවෙනි ප්‍රකාශය කියන විද්‍යුත් විච්ඡේදන ක්‍රම වලින් ලබා ගන්න පුළුවන්. S ගුණයේ මම කර්මාන්ත කරද්දී ඒවල නිස්සාරණය කරගන්න පුළුවන් ක්‍රමය උගන්වන්නෙත් මොකකින්ද? විද්‍යුත් රසායනික ශ්‍රේණිය. මේ උඩම ඉන්න අය කොහොමද ගන්නෙ? විලීන ක්ලෝරයිඩය විද්‍යුත් විච්ඡේදනය කරලා. මතකද ඉතින්? විද්‍යුත් රසායනික ශ්‍රේණිය ඉහළම ඉන්න අය විලීන ක්ලෝරයිඩය විද්‍යුත් විච්ඡේදනය කරලා තමයි ගන්නෙ. අපට නිර්දේශයට නව නිර්දේශයට මැග්නීසියම් දාලා තියෙනවා සෝඩියම්ත් තිබ්බා. මේ දෙන්නගම ගත්තේ කොහොමද? ක්ලෝරයිඩය හදාගෙන ඒක විද්‍යුත් විච්ඡේදනය කරනවා. එහෙනම් විද්‍යුත් විච්ඡේදන ක්‍රම වලින් ලබා ගන්න පුළුවන් කියන ඒ ප්‍රකාශය හරි. ඊ කියනවා පහන්සල් පරීක්ෂාවට වාජනය කළ විට වර්ණ ගැන දෙයි. කියලා නෑ සියලුම කට්ටිය කියලා. S කණුවේ සියලුම කියලා තිබ්බනම් ඔය වගන්තිය වැරදි. හැබැයි අපිට මෙතනට අනුව වගන්තිය හරි කියලා ගන්න වෙනවා. පොදුවේ ගත්තාම S කණුවේ කට්ටිය වර්ණගෙන දෙනවා දෙන්නේ හැර. බෙරිලියම් මැග්නීසියම් හැර වර්ණගෙන දෙනවා. සියල්ලම කියලා තිබ්බනම් වගන්තිය වැරදි. නැත්නම් වගන්තිය හරි එකක්. සංයුතතා ඉලෙක්ට්‍රෝන ඇත්තේ S කාක්ෂික වල පවණි. ඔව් අවසාන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. සංයුතතා ඉලෙක්ට්‍රෝන කියන්නේ මොකක්ද? සංයුතතා ඉලෙක්ට්‍රෝන සංයුත්තාවයට දායක වන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කොහෙද? අවසානයේදී ඉලෙක්ට්‍රෝන පිරුණු උපමට්ටම. ඉතින් ඒක S වලට පිරෙන හින්දානේ S කොණුව කියලා කියන්නේ. ඒකත් හරි. P කොණුවේ මූල ද්‍රව්‍ය වලට වඩා ක්‍රියාකාරී. ඔව් S කොණුවේ කට්ටිය ඉන්නේ සක්‍රීයතා ශ්‍රේණිය උඩම. මෙන්න. ඉතින් සක්‍රීයතා ශ්‍රේණිය විද්‍යුත් රසායන ශ්‍රේණියම කියවෙනවා. ඉහළ ඉන්නේ සක්‍රීය අය. ඒකනේ වාතයේ ඉන්න කට්ටිය එක්ක ප්‍රතික්‍රියා කරනවනේ මේගොල්ලෝ. වාතයේ ඔක්සිජන් එක්ක නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඔව්. හොඳටම සක්‍රීය කට්ටිය මේගොල්ලෝ තමයි. ප්‍රතික්‍රියාශීලීත්වය හොඳටම වැඩි. එහෙනම් ABCD වගන්ති හතරම හරි උත්තරයන්ට පහක්. පස්වෙනි ප්‍රශ්නය ඇලුමිනියම් ක්ලෝරයිඩ් ගැන කුමන ප්‍රකාශය අසත්‍ය වේද? ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ඒක ලුයිස් අම්ලයක්ලු. ලුයිස් අම්ලයක් කියන්නේ කවුද? ලුයිස් අම්ල කියන්නේ හිස් කාක්ෂික පවතින ප්‍රභේද. ඒ කියන්නේ තව විදිහට කියනවා නම් අෂ්ටකය සම්පූර්ණ නොවුන අයට කියනවා අපි ලුයිස් අම්ල කියලා. ඉතින් ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියන්නේ අෂ්ටකය සම්පූර්ණ නැහැ. අපි ගත්තොත් ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැති හින්දා මොකද්ද වෙන්නේ? ද්වි අවයවීකරණයක් වෙනවා යාගේ. ඇලුමිනියම් ක්ලෝරයිඩ් අණු දෙකක් එකතු වෙලා Al2Cl6 හැදෙනවා. මෙයා ලුයිස් අම්ලයක් තමයි. නිර්ජල තත්ත්වයේදී ඒක වෙන්නේ. ලුයිස් භස්ම කියන්නේ මොනවද? ලුයිස් භස්ම කියන්නේ බන්ධන වලට සහභාගී නොවු එකසර පවතින ප්‍රභේද. එකසර දායක කරන්න පුළුවන් කට්ටියට තමයි ලුයිස් භස්ම කියන්නේ. බන්ධන වලට සහභාගී නොවුණු එකසර තියෙනවා නම් අපි කියනවා ලුයිස් භස්ම කියලා. ඇමෝනියා වල නයිට්‍රජන් මත තියෙන එකසර ජලයේ ඔක්සිජන් මත තියෙන එකසර කියලා දෙකලා ලුයිස් භස්ම. එහෙනම් ඒ ප්‍රකාශය හරි. ලුයිස් අම්ලය ඇමෝනියා සමග අවක්ෂේප දෙන අතර එය වැඩිපුර ඇමෝනියා වල දියන වේලු. ඇලුමිනියම් වලට දැම්මොත් එහෙම
ඇමෝනියා කියන්නේ මොනවද? ඇමෝනියා කියන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනවා. මෙයා හැබැයි වැඩිපුර ඇමෝනියා තුල දිය වෙන්නේ නැහැ. මෙයා වැඩිපුර ප්‍රබල බෂ්ප තුල දිය වෙනවා. මෙයා වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් එහෙම වැඩිපුර එයා තුල දිය වෙනවා. අපි D ගුණයේදී කතා කරා වැඩිපුර ඇමෝනියා තුල දිය වෙන කට්ටිය. තියෙන්නේ මේක දිය නොවේ කියලා. එහෙනම් අගන්තිය හරි දිය වෙන්නේ නැහැ. වැඩිපුර ඇමෝනියා තුල දිය වෙන කට්ටිය කවුද? සිලබස් එකේම. වැඩිපුර ඇමෝනියා තුල හයිඩ්‍රොක්සයිඩ් ඇදලා ඒක දිය වෙන කට්ටිය කවුද? කොබෝල්ට්, නිකල්, කොපර්, සිංක්. සිංක්ට බලලා ඉන්න කැඩ්මියම්, කොපර් ධන එක අවස්ථාවේ ඉන්න. වගේම සිල්වර් ධන එක. ඔය කට්ටිය. ආයි කොපර් ධන එකත් හරි. ඒ කට්ටිය විතරයි වැඩිපුර ඇමෝනියා තුල දිය වෙන්නේ. එන ඇලුමිනියම් වල ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් දිය වෙන්නේ. සංඝ සංකීර්ණ ඇමෝනියා තුල දිය වෙන්නේ සංඝ සංකීර්ණ හතර කට්ටිය. පැහැදිලිද? C. ඒ පහන්සිල් පරීක්ෂාවෙන් හඳුනාගත හැකලු. පහන්සිල් පරීක්ෂාවෙන් හඳුනා ගන්න පුළුවන්ද? බෑ. පහන්සිල් පරීක්ෂාවේදී වර්ණ දෙන්නේ නැහැ ඇලුමිනියම්. S කොණුවේ හැර පහන්සිල් පරීක්ෂාව වර්ණ දෙන්න කෙනෙක් ඉන්නේ කොපර් ධන දෙක විතරයි. බොරොක්ස් කැඩ පරීක්ෂාවේදී රෝස ගෙන දෙයිලු. බොරැක්ස් එක නම් නව නිර්දේශය ඕන නෑ බොරැක්ස් කට. බොරැක්ස් කට එක්ක රෝස පාට දෙන්නේ මැග්නීසියම්. ඒ ප්‍රකාශයත් අසත්‍යයි. එතකොට අහන්නේ මොකද්ද? අසත්‍ය ඒවා අහන්නේ. CD වැරදි. AB BC CD උත්තරය අංක 3. වැරදි ඒවා අහන්නේ. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. H2S සහ SO2 ප්‍රතික්‍රියා කරාම H2S SO2 ප්‍රතික්‍රියාවේදී H2S ක්‍රියා කරන්නේ. කවුරු බවටද මේ දෙන්නම පත් වෙන්නේ? මේ ප්‍රතික්‍රියාව විශේෂයෙන් මතක තියාගන්න ඕන එකක්. මොකද්ද වෙන්නේ? දෙන්නම සල්ෆර් බවට පත් වෙනවා. ඉතින් H2S වල ඉන්නේ ඍණ දෙකේ ඉඳන් ඔක්සිජන් සල්ෆර් වල බිඳුවයි. එතකොට ඔක්සිකරණයක් වෙන්නේ. ඔක්සිකරණයක් වෙනවා කියන්නේ ඔක්සි හාරකයක් ලෙස තමයි හැසිරෙන්නේ. නේද? එහෙනම් 56ට උත්තරය අංක 2 ඔක්සි හාරකයක් විදියට හැසිරෙන්නේ. 7 වෙනි ප්‍රශ්නය රත් කළ විට පහසුවෙන් ඔක්සිජන් ලබා නොදෙන්නේ කවුද කියලා අහන්නේ. සෝඩියම් නයිට්‍රේට් දීලා තියෙනවා. රත් කළාම නයිට්‍රයිටයයි ඔක්සිජන් පිට කරනවා. ලෙඩ් නයිට්‍රේට් රත් කරාම ලෙඩ් ඔක්සයිඩ් NO2 O2 බවට පත් වෙනවා. ඇලුමිනියම් ඔක්සයිඩ් තාප වියෝජනය වෙන්නේ නැහැ. සිල්වර් ඔක්සයිඩ් 15 කෙනෙක් ඉඳලා රත් කරාම ලෝහයයි ඔක්සිජන් බවට පත් වෙනවා. සෝඩියම් වලත් ඔක්සයිඩේ තාප වියෝජනය වෙන්නේ නැහැ. මෙතන සුපර් ඔක්සයිඩේ තිබ්බනම් ඔක්සිජන් පිට වෙනවා. ඔක්සයිඩයක් තියෙනවා. එහෙනම් මේ ප්‍රශ්නයට අදාළව දෙන්නේ ඔක්සිජන් දෙන්නේ නැහැ. උත්තර දෙකක් තියෙනවා L2O3 N2. සෝඩියම් ඔක්සයිඩ් ඇලුමිනියම් ඔක්සයිඩ් දෙකම තියෙනවා. මේ දෙන්නගේ හොඳටම වියෝජනය අපහසු කවුද? මේ දෙන්නගේ හොඳටම ස්ථායි කවුද? මේ දෙන්නගෙම තියෙන්නේ ආයනික බන්ධන. ආයනික බන්ධන තියෙන්නේ ආයන විදියට ඉන්න. අපි දන්නවා මේකෙදි වැඩිපුරම ස්ථායි වෙන ඇලුමිනියම් ඔක්සයිඩ්. හේතුව තමයි ඇලුමිනියම් වල ආරෝපණත් විශාලයි. අරයනොත් කුඩායි ඇලුමිනියම් අයනය. සෝඩියම් අයනයට වඩා සැලකුවහම මේ දෙක ඇලුමිනියම් ඔක්සයිඩ් වල ආරෝපණයත් විශාලයි. ආරෝපණත් විශාලයි. අරයනොත් කුඩායි. එහෙනම් මේ හේතුවත් එක්ක මේක තමයි ස්ථායිව වෙන්නේ. මෙයාටත් වඩා. ඒකින්ද ඔක්සිජන් පිට කරන්න ඉතා සියුරු වෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් වලට. එන උත්තරය අංක 3 ඇලුමිනියම් ඔක්සයිඩ්. 8 වෙනි ප්‍රශ්නය මින් කුමන ඔක්සයිඩය ජලීය ද්‍රාවණයේදී නයිට්‍රික් අම්ලය සාදයිද? මේකත් කෙටි ක්‍රම වලින් කියා දුන්නා අපි තියරි වලදී. අදාළ ඔක්සිකරණ අවස්ථාවේ ඔක්සෝ අම්ලය ගැන දෙන්නේ. එතකොට කවුද? N2O5 නයිට්‍රජන් වල ධන පහ ඔක්සිකරණ අවස්ථාවේ ඉන්නවා නම් තමයි
නයිට්‍රික් අම්ලයම දෙකක් ගෙන දෙන්නේ. N2O3 ධන 3 නම් HNO2 දෙකක්. ධන 4 නම් HNO2 ධන HNO3. ධන 1 ධන 2 N2O NO ගත්තොත් උදාසීන හින්දා ජලයක ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් N2O5 වලට ජලය දැම්මම තමයි HNO3 එන්නේ. එහෙනම් උත්තරේ අංක 4. නයිට්‍රික්ම විතරක් ගෙන දෙන්නේ මෙයා. නයිට්‍රිකුයි HNO2 ගෙන දෙනවා. ධන 4 අවස්ථාව NO2 N2O4 වලට දැම්මහම 9 වෙනි ප්‍රශ්නේ හැලජන සම්බන්ධයෙන් කුමන ප්‍රකාශය සත්‍ය වේද? පළවෙනි එක කියන කාණ්ඩයේ පහළට යන විට හයිඩ්‍රයිඩ් වල ආම්ලිකතාවය අඩු වෙනවා. කවුද ඉන්නේ? HF හයිඩ්‍රජන් හේලයිඩ් HCl HBr HI. ඉතින් මෙයා දුබල අම්ලයක්. මෙයා ප්‍රබල අම්ලයක්. මේ තුන් දෙනාම ප්‍රබල. මේ තුන් දෙනාම ප්‍රබල. ප්‍රබලතාවය වැඩි වෙන කාණ්ඩයේ පහළට හේතුව බන්ධන දිග වැඩි වෙන හින්දා. බන්ධන දිග වැඩි වෙන හින්දා බන්ධනයේ ශක්තිය අඩු වෙනවා. බන්ධනයේ බිඳමින් H+ නිදහස් කිරීමේ හැකියාව වැඩි වෙනවා. එහෙනම් පහළට යන විට ආම්ලිකතාවය අඩු වේ කියලා තියෙන්නේ. අඩු වෙනව නෙමෙයි වැඩි වෙනවා. පළවෙනි ප්‍රකාශය වැරදි. කාණ්ඩයේ පහළට යන විට තාපාංකය වැඩි වෙනවා. හැලජන වල ඉන්න තාපාංකය. ඉන්නේ කවුද? F2 Cl2 Br2 I2. තාපාංකයට බලපාන සාධක දෙකයි. තාපාංකයට බලපාන සාධක මොනවද? මෞලික ස්කන්ධයයි මෞලික ස්කන්ධය අන්තරාංක ආකර්ෂණ බල. අන්තරාංක ආකර්ෂණ බල. මේ හැමෝම ගත්තොත් එහෙම සම පරමාණුකයි අන්තරාංක ආකර්ෂණ බල හදන්නේ ප්‍රේරිත දීර්ඝ. කියන්නේ ලන්ඩන් බල හදන්නේ හැමෝම. ප්‍රේරණයෙන් ආරෝපණය වෙලා තමයි අණුවන වැදෙන්නේ. එතකොට ලන්ඩන් බල ප්‍රබලතාවය වැඩි වෙනවා අණුව විශාල වෙනකොට. එහෙනම් මෙතන ලන්ඩන් බල ප්‍රබලතාවය ගත්තත් කාණ්ඩයේ පහළට වැඩි වෙනවා. ලන්ඩන් බලත් කාණ්ඩයේ පහළට වැඩි වෙනවා. මෞලික ස්කන්ධයක් කාණ්ඩයේ පහළට වැඩි වෙනවා. එහෙනම් කාණ්ඩයේ පහළට තාපාංකය වැඩි වේ ප්‍රකාශය හරි. ඒකම අපට තේරෙනවා. උඩම ඉන්න F2Cl2 කියන්නේ වායු. Br2 කියන්නේ ද්‍රවයක්. I2 කියන්නේ ඝනයක්. ඉන්න භෞතික අවස්ථාව බලවම තේරෙනවා තාපාංකය වැඩි වෙනවා. සියල්ලම කාම උෂ්ණත්වයේ වායුලු වැරදි. Br2 ද්‍රව ඉන්නවා I2 ඝන ඉන්නවා. අවසාන D ප්‍රකාශයේ කාණ්ඩයේ පහළට යන විට හයිඩ්‍රයිඩ් වල බන්ධන ශක්තිය අඩු වේලු. කාණ්ඩයේ පහළට යන විට හයිඩ්‍රයිඩ් වල බන්ධන ශක්තිය අඩු වේ. ඒක හරි. කතා කරා එක. බන්ධන දිග වැඩි වෙන හින්දා බන්ධන ශක්තිය අඩු වෙනවා. එතකොට උත්තරය අංක 5 එන්නේ. 10 වෙනි ප්‍රශ්නේ බේරියම් ක්ලෝරයිඩ් සමග අවක්ෂේපයක් දෙන්නේ කවුද කියලා අහනවා. මුල් එකේ සල්ෆේට් එකක් ඉන්නේ ඉතින් බේරියම් සල්ෆේට් අවක්ෂේපයක් ලැබෙනවා. එහෙනම් A හරි. දෙක කාබනේටයක් ඉතින් බේරියම් කාබනේට අවක්ෂේපයක්. B හරි. තුන ඉන්නේ නයිට්‍රේට් එකක් බේරියම්ගේ නයිට්‍රේට ජලීය ද්‍රාවණය එහෙනම් වැරදි. තුන සල්ෆයිට් එකක් ඉතින් සල්ෆයිටත් අවක්ෂේප. B හරි. එහෙනම් උත්තරය අංක 5 ඉන්නේ එකට. එකොළොස්වෙනි ප්‍රශ්නේ සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය තුළින් H2S යවුවාම නයිට්‍රික් අම්ලයේ නයිට්‍රජන් වල ඔක්සිකරණ අවස්ථාව වෙනස් වීම අහනවා. මෙයා NO2 වෙනවා H2S ආල්ෆා වෙනවා නේද? ඉතින් ධන 5 ඉඳන් ධන 4ට තමයිපත් වෙන්නේ. උත්තරය අංක 5. රත් කළ විට එකම වායමය ඵලයේ වශයෙන් කාබන් ඩයොක්සයිඩ්. එකම වායමය ඵලයේ වශයෙන් කාබන් ඩයොක්සයිඩ්. සිං කාබන් රත් කරාම මොකද වෙන්නේ? ඔක්සයිඩ් දක්වා යනවා. ඉතින් එතනින් උත්තරය ආවා.
කාබන් ඩයොක්සයිඩ්. විද්‍යුත් සංශ්ලේෂණයේ 15ම කට්ටිය ලෝහය දක්වා යනවා. ඒකෙන්ද අනිවාර්යයෙන්ම ඔක්සිජන් පිට වෙන්න ඕනේ. මොකද ඔක්සයිඩ් එක අස්ථායි හින්දා. ඇමෝනියම් කාබනේට් රත් කරාම ඔක්කොම වායු විදියට ඉවත් වෙනවා. ඇමෝනියා කාබන් ඩයොක්සයිඩ් ජලය. කාබනික් අම්ලය තමයි ලැබෙන්නේ. කාබනික් අම්ලයත් නියෝජනය වෙනවා කාබන් ඩයොක්සයිඩ් ජලයට. සෝඩියම් කාබනේට් ගත්තොත් එහෙම පළවන කාණ්ඩේ කාබනේට තාප යෝජනය වෙන්නේ නැහැ. හැබැයි මෙතන ජලය වැදුණු හින්දා ජලයේ ජල වාෂ්ප විදියට ඉවත් වෙනවා. කොහොමද කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නේ නැහැ. පොටෑසියම් බයිකාබනේට් රත් කරාම කාබනේටේ දක්වාපත් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. හැබැයි ජලයත් පිට වෙනවා ජලය වාෂ්ප විදියට. ඒකින්ද අපිට උත්තරේ ගන්න වෙන්නේ සිංක් කාබනේටය. එකම වායුවේ ඵල විදියට කාබන් ඩයොක්සයිඩ් පිට කරන කෙනා. උභය ගුණී කට්ටිය කවුද කියලා අහනවා. මෙතන ඉන්නම් ඇලුමිනියම් සිංකෝ ඉන්නවා. මේ දෙන්න තමයි උභය ගුණී වෙන්නේ. මීට අමතරව කවුද? ටින්ගේ ලෙඩ්ගේ ආයේ බේරලියම් වල ඊළඟ එක Na2O2 වල සෝඩියම් හි ඔක්සිකරණ අංකය අහනවා. මින් වඩාත්ම ගැළපෙන එක තමයි අහන්නේ. සෝඩියම් වල ඔක්සිකරණ අංකය කීයද? ධන 1යි. සෝඩියම් ධන 1. කවුද මෙතන එන්නේ? O2 2-. පෙරොක්සයිඩ් සෝඩියම් වල ධන 1යි. පෙරොක්සයිඩ් වල ඔක්සිජන් 2ක් ඍණ 2 නා එක්කෙනෙක් ඍණ 1යි. එහෙනම් ඒකේ උත්තර කීපයක් එනවනේ. ඒකේ පළවෙනි ප්‍රකාශයත් හරි. මෙම සංයෝගයේ සෝඩියම් හි ඔක්සිකරණාංකය ධන 1යි. ඒකත් හරි. දෙකත් හරි. ඔක්සිජන්ගේ ඔක්සිකරණාංකය ඍණ 1යි. ඒකත් හරි. සෝඩියම් සඳහා ඔක්සිකරණාංකයක් දිය නොහැකි වැරදි. පෙරොක්සයිඩ් සලකන විට ඔක්සිකරණ තත්ත්වය යන සංකල්පය බිඳ වැටේ වැරදි. මින් එකක්වත් නොකර උත්තර දෙකක් තියෙනවා ඒකේ. 1යි 2යි දෙකටම හරි දෙන්න. 1යි 2යි දෙකම හරි. 65 වෙනි ප්‍රශ්නේ අහන්නේ ජලීය ද්‍රාවණයේදී වඩාත් ආම්ලික වෙන කෙනා පර්ක්ලෝරික් තමයි ආම්ලිකව. Cl2O7 වලට ජලය දැම්මොත් තමයි ප්‍රබලම කෙනා ලැබෙන්නේ ClO4. ඊළඟට ඉන්නේ නයිට්‍රික්. එයා ලැබෙන්නේ කොහමද? අපේ උත්තරවලක් තියෙනවා N2O5 වලට ජලය දැම්මම එන්නේ. අදාළ ඔක්සිකරණ අවස්ථාවේ ඔක්සෝ ආම්ලය. ක්ලෝරින් වල ධන 7යි ධන 7 ආම්ලය. ClO4. ධන 5යි ධන 5 ආම්ලය. HNO3. P2O5 වලින් ලැබෙන්නේ H3PO4. N2O3 වලින් ලැබෙන්නේ HNO2. P2O5 වලට ජලය දැම්මොත් වෙන්නේ H3PO4. අදාළ ඔක්සිකරණ අවස්ථාවේ ආම්ලයන ලැබෙන්නේ N2O3 වත්තොත් ධන 3යි HNO2 ගෙන දෙන්නේ. Br2 ගත්තොත් ධන 1යි බ්‍රෝමීන්ගේ එහෙනම් ධන 1 ආම්ලය HOBr. Cl2O ගත්තොත් ක්ලෝරින්ගේ ධන 1යි ධන 1 ආම්ලය HOC. අදාළ ඔක්සිකරණ අවස්ථාවේ ඔක්සෝ ආම්ලයනේ. එතකොට ඒ අදාළ කෙනා ප්‍රබලද කියන එක බලන්නේ ජලය දැම්මහම එන සංයෝගය ප්‍රබලවද බලනවා. ප්‍රබලම ආම්ලය තමයි පර්ක්ලෝරික්. මෙතන හැබැයි Cl2O7 කියලා එක්කෙනෙක් නැහැ. එහෙනම් උත්තරේ විතර අපිට ගන්න වෙන්නේ N2O5 උත්තරය අංක 1. රත් කළ විට N2O4 අපි දන්නවා රත් කළාම N2O4 ගෙන දෙන්න නම් N2O4 හැදෙන්නේ කොහොමද? NO2 දෙකක් එකතු වෙලා තමයි N2O4 හැදෙන්නේ. එහෙනම් මේ තියෙන කට්ටිය රත් කරාම අපි දන්නවා N2O4 පිට වෙන කට්ටිය නෑ නේද? N2O4 හැදෙන්න නම් NO2 පිට කරන කෙනෙක් වෙන්න ඕන. ඉතින් N2O දීලා තියෙන පළවෙනි උත්තරේ වැරදි. N2O වෙන්න බෑ. HNO3 HNO3 ගේ රත් කරාම මොකද වෙන්නේ? යා වියෝජනය වෙනවා කියව අපි මොන බවටද? NO2 O2 ජලය බවට. මොන උත්තරේ තියෙනවා? HNO3 හරි.
හැබැයි තාප වියෝජනයෙන් NO2 පිට කරනවා කවුද? විදුර සංශ්ලේෂණයේ මැද ඉන්න නයිට්‍රේට්. විදුර සංශ්ලේෂණයේ මැද ඉන්න නයිට්‍රේට් වත් කරොත් NO2 O2 ජලය හැදෙනවා. එහෙනම් එහෙම උත්තරයක් තියනවද? දෙක උත්තරේ හරි. තව තියෙනවද බලමු උත්තරයක්? නයිට්‍රේට තියෙනවා. පළවෙනි කාණ්ඩේ නයිට්‍රේට ගත්තොත් නයිට්‍රයිට් ඔක්සිජන්. එහෙනම් ඒක වැරදි. ඊළඟ එකෙත් නෑ. ඊළඟ එකේ N2O ධන ජලය ඊළඟ එකෙත් N2 පිට වෙන්නේ. අපි කෙටි ක්‍රමයක් කියා දුන්නේ වලට උපරිම ජලානුගාමීවත් කරනවා ඊටු ටික ලියනවා. නේද? දැන් NH4NO3 තාප නියෝජනය ගත්තොත් උපරිම ජලාණු දෙකක් දාත හැකි. නයිට්‍රජන් දෙක ඔක්සිජන් එක N2O ලැබෙන්නේ. එතනින් N2 ඇමෝනියම් ඩයික්‍රොමේට් එකත් කෙටි ක්‍රමයක් කියා දීලා උපරිම ජලානුගාමීවත් කරන්න ඊටු ටික මෙතනින් N2 පිට වෙන්නේ. එහෙනම් උත්තරය ආව නයිට්‍රික් අම්ල උත්තරාංක 2. ඒ කියන්නේ N2O4 දෙනවයි කියන්නේ NO2 හැදිලා එයා දී ආයනීකරණයක් කරනවා. ඒකේ අණු දෙකක් එකතු වෙලා තමයි N2O4 හැදෙන්නේ. 17 P4O6 ෆොස්ෆරස්ගේ ඔක්සිජන් අවස්ථාව කීයද? මාරු වෙලා තියෙන්නේ ධන 6යි ධන 4ක් කියන දෙකෙන් බෙදුනාම ෆොස්ෆරස්ගේ ධන 3 තියෙන්නේ. එහෙනම් කවුද මෙතන ඉන්න ඕන? ජලය දැම්මම ධන 3 අම්ලය. ධන 5 නම් H3PO4 ධන 3 නම් H3PO3. එහෙනම් ධන 3 අම්ලය කවුද? H3PO3 ගැන දෙන්න. 18 ඇමෝනියා ඔක්සිකාරකයක්. ඔක්සිකාරකයක් කියන්නේ ඔක්සිහරණය. ඔක්සිහරණය වෙන්නේ කවුරු බවටද? හයිඩ්‍රජන් පිට වෙන්න ඕන. සක්‍රීය ලෝහත් එක්ක. ඒත් මෙතන හයිඩ්‍රජන් පිට වෙන කෙනෙක් දීලා නැහැ. පළවෙනි එකේ ඔක්සි ආරකයක් විදියට, දෙවෙනි එකේ දීලා තින්නේ දායක බන්ධන හදන කෙනෙක් විදියට, තුන සංඝ සංකීර්ණ හදන කෙනෙක් විදියට. නේද? හයිඩ්‍රජන් පිට වීමක් දීලා නැහැ. එහෙනම් ඉහත එකක්වත් නැහැ. උත්තරය අංක 5. පාසනා කුමන ප්‍රකාශ සත්‍ය වේද? ක්ෂාර ලෝහ ඇතැම් විට දී සංයුජ වේ. ක්ෂාර ලෝහ කියන්නේ පළවන කාණ්ඩය. ඒගොල්ලෝගේ සංයුක්තව අනිවාර්යයෙන්ම එකයි. නෑ වැරදි. දෙවන කාණ්ඩය අනිවාර්යයෙන්ම දෙකයි. ක්ෂාර පාංශු ලෝහ ඇතැම් අවස්ථාවල ඒක සංයුජනවලු. කොයි වෙලාවකවත් ධන එක හදන්නේ නැහැ. ධන දෙකම විතරයි හදන්නේ. පළවන කාණ්ඩය ධන එක විතරයි, දෙවන කාණ්ඩය ධන දෙක විතරයි, තුන්වෙනි කාණ්ඩය නම් ධන තුනට අමතරව ධන එක හදන අය ඉන්නවා ඉන්දියන් ටැල්ලියම්. මතකයිනේ? ඇතැම් ක්ෂාර ලෝහ ක්ලෝරයිඩ් ජලයේ ද්‍රවණය නොවේ. ඇතැම් ක්ෂාර ලෝහවල නම් ඔක්කොම ක්ලෝරයිඩ් අයනිකයි. ඒකින්ද ඔක්කොම ජලයේ දිය වෙනව වැරදි. හැබැයි ක්ෂාර පාංශු ලෝහවල ඉන්න බෙරිලියම් ක්ලෝරයිඩ් සහ සංජ. මෙයාගේ දිය වෙන එක. නමුත් මෙතන කියලා තියෙන්නේ ක්ෂාර ලෝහ පළවෙනි කාණ්ඩයේ ක්ලෝරයිඩ් ඔක්කොම අයනික හින්දා සියල්ල ජලයේ දිය වෙනවා. සියල්ල ජලයේ දිය වෙනවා. ක්ෂාර පාංශු ලෝහ කිව්වනම් ඔය ගන්න තියනවා. D ඇතැම් ක්ෂාරීය පාංශු ලෝහවල ඔක්සයිඩ් ජලයේ ද්‍රවණය නොවේ. හරි මැග්නීසියම් බෙරිලියම් එක ගත්තොත් ජලයෙන් දී වෙලා හැදෙන්නේ බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන අවක්ෂේප නේද? කැල්සියම් ස්ට්‍රොන්චියම් කියන්නේ මද වශයෙන් ද්‍රාව්‍ය කට්ටිය. කැල්සියම් ස්ට්‍රොන්චියම් කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මද වශයෙන් ද්‍රාව්‍ය. යටම ඉන්න බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ජලයේ ද්‍රාව්‍ය. එහෙනම් අවක්ෂේපේ ඉන්නවා. එහෙනම් ඒ ප්‍රකාශය හරි. ද්‍රවණය නොවේ. හරි. එහෙනම් 69 D විතරයි හරි. උත්තරය අංක 5. 19ට 5. 20 වෙනි ප්‍රශ්නෙට යමු. 20 වෙනි ප්‍රශ්නේ කියන්නේ බේරියම් නයිට්‍රේට් එක්ක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා බේරියම් නයිට්‍රේට් එක්ක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා නයිට්‍රික් දානවා. කණුක නයිට්‍රික්. දැම්මහම අවක්ෂේපයක්. අනිවාර්යෙන් මෙයා තනුක නයිට්‍රික්ගේ දිය නොවන අවක්ෂේපයක් එන්න ඕන. අපි දීලා තියෙනවා සිලබස් එකේම තනුක HNO3 හි දිය නොවන අවක්ෂේප. කවුද? බේරියම් සල්ෆේට්, AgCl, AgBr, AgI, lead chloride. මතකද? සිලබස් එකේම දීලා ඇති.
barium sulfate, AgCl, AgBr, AgI, lead chloride. PbCl2. ඔය පහ දීලා ඉතින් කටපාඩමුත් කරවලා ඇති. එහෙනම් මේ කෙනෙක් වෙන්න ඕන. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දානවා කියන්නේ මේ ඉන්න කෙනා රෙඩොක්ස් එකක් වෙන්න පුළුවන්. ඉතින් පළවෙනි එකේ ඉන්නවා සල්ෆයිටය. සල්ෆයිටය ගත්තොත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක දැම්මම මෙයා සල්ෆේටය වලට ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඉතින් සල්ෆේටය බේරියම් එක ගිහලා බේරියම් සල්ෆේට් හැදෙනවා. බේරියම් සල්ෆේට් තනුක නයිට්‍රික් හිදියනවන අවශ්‍යකයි. එහෙනම් උත්තරේ අංක 1. ක්‍රෝමේට් වලින් Cr ධන 3 වෙන්නේ ජලීය ද්‍රාව්‍යය. Br මයිනස් කොහොමද ජලීය ද්‍රාව්‍යය? එහෙනම් මෙතනින් ගත්තොත් අපිට තේරෙනවා බේරියම් ගෙනම් සල්ෆේටම් පමණයි නයිට්‍රික් ගේ දිය වෙන්නේ නැත්තේ. තනුක නයිට්‍රික් වල. එහෙනම් සල්ෆයිටය තිබිලා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවෙන් සල්ෆේටය වෙලා එයා තමයි බේරියම් එක හදන්නේ. බේරියම් සල්ෆේට් තමයි නයිට්‍රික් ගේ දිය නොවන අවශ්‍යයි. පැහැදිලිද? ඒතකොට උත්තරය අංක 1. විසි 21. මින් කුමක් පොටෑසියම් සමග ප්‍රතික්‍රියා කරයිද? C6H12. ඇල්කීනය. දෙක බෙන්සීන්. අන හයිඩ්‍රජන් ඉන්නවා. අපි දන්නවා පොටෑසියම් හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රයිඩය වෙනවා. ක්‍රිප්ටන් නිෂ්ක්‍රීය වායුවක්. නිෂ්ක්‍රීය වායු කාබනික සංයෝගات එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ පොටෑසියම්. නම් මෙතනදී පොටෑසියම්ගේ ප්‍රතික්‍රියාවත් අපි කතා කරනවා ඔක්සිජන් එක්ක, ජලය එක්ක. එහෙමනේ ප්‍රතික්‍රියා කරන්නේ මේගොල්ලොත් ඒක ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් උත්තරය අංක 3 හයිඩ්‍රජන් එක තමයි හයිඩ්‍රයිඩය හදන්නේ. කැල්සියම් ක්ලෝරයිඩ් මගින් අවශ්‍ය ප්‍රදේශ. පොටෑසියම් අයඩයිඩ් දැම්මොත් කැල්සියම් අයඩයිඩ් ජලීය ද්‍රාව්‍ය. නයිට්‍රේට ජලීය ද්‍රාව්‍ය. ඔක්සලේට කැල්සියම් ඔක්සලේට ගැන විශේෂයෙන් කිව්වා ඔක්සලේට වල කැල්සියම් ඔක්සලේට අවශ්‍යයි. අන්න එන උත්තරේ එනවා අංක 3. ඉතින් මේකේ අනිත් දිලා දෙනවා ද්‍රාවිත කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් දැම්මම කැල්සියම් කාබනේටය අවශ්‍යක වෙනවා. තව දුරටත් කාබන් ඩයොක්සයිඩ් ජලය එක්ක ප්‍රතික්‍රියා කරාම බයිකාබනේටය වෙලා ජලයේ ද්‍රාව්‍ය තත්ත්වයටපත් වෙනවා. නයිට්‍රේට NO2 වල නයිට්‍රේට නයිට්‍රයිට ඔක්කොම අපි දන්නවා ජලයේ ද්‍රාව්‍යයි කියලා කැල්සියම්ගේ. නා ඔක්සලේටය තමයි උතන කැල්සියම් ඔක්සලේට අවශ්‍යකේ තමයි ගන්න වෙන්නේ. උත්තරය අංක 3. 23. H2S මගින් ආම්ලික මාධ්‍යයේදී ආම්ලික මාධ්‍ය H2S ගේ අවශ්‍යකම මොකද්ද? කාණ්ඩ විශ්ලේෂණයේ දෙවන කාණ්ඩය. කාණ්ඩ විශ්ලේෂණයේ දෙවන කාණ්ඩයේ ඕන කෙනෙක් ඉන්නේ කවුද? ලේඩ්, ටින්, ධන 2 ධන 4 විස්මත් ඔක්කොම දෙවන කාණ්ඩයේ අවශ්‍ය වෙන අය. සිංක් කාණ්ඩ විශ්ලේෂණයේ 4 වෙනි කාණ්ඩේ. භාෂ්මික මාධ්‍යයේදී තමයි සිංක් සල්ෆයිඩ් සුදු දෙන්නේ. එහෙනම් උත්තරය අංක 5. එහෙනම් නිකාම උත්තර ගත හැකි. 4 මින් කුමන සංයෝගයේ ආම්ලික ගුණ නොදක්වයිද? සිලිකන් වලට දැම්මොත් H2SiO3 සිලිසික් අම්ලය. Cl2O HOCl බවට පත් වෙනවා. N2O උදාසීනයි. මට තව පොඩ්ඩක් කතා කරන්න ඕන සිලබස් එකේ වෙන උදාසීන කට්ටිය කවුද? N2O උදාසීන කෙනෙක්. තව නයිට්‍රජන් එක්කෙනෙක් ඉන්නව කවුද? ධන දෙකේ එක්කෙනා NO. තව උදාසීන එක්කෙනෙක් ඉන්න අපේ සිලබස් එකේ යවුනේ. කාබන් මොනොක්සයිඩ්. මෙන්න මේ තුන් දෙනාම උදාසීන. මේගොල්ලෝ දැන් ප්‍රතික්‍රියාශීලීත්වයක් නැත්තේ. ආම්ලික ගුණ නොදක්වයි දෙන N2O උත්තරේ එනවා. මැංගනීස්ගේ ධන 7 දක්වා යද්දී මැංගනීස්ගේ ඔක්සිකරණ අවස්ථාව ධන 7 දක්වා වැඩි වෙද්දී ධන 2 ධන 3 ධන 4 ධන 5 ඔය විදිහට ධන 7 දක්වා යද්දී ඔක්සිකරණ අංකය වැඩි වෙද්දී ආම්ලික ගුණ වැඩි වෙනවා. එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ D2O ගැන පොඩ්ඩක් කතා කරන්නම්කෝ. D2O ගත්තොත් H2O වගේමයි රසායනික ගුණ ඇයි? සමස්ථානිකය. ඩියුටීරියම් කියන්නේ ප්ලූටෝනියම්ගේ සමස්ථානිකයක් හයිඩ්‍රජන්ගේ රසායනික ගුණ සමානයි. ආම්ලයක් විදියට මෙන්න බස්මයක් විදියට හැසිරෙන්න පුළුවන්. උභය ප්‍රෝටික ප්‍රභේදයක්. එහෙනම් ආම්ලික ගුණ තියෙනවා. එතකොට එහෙනම් උත්තරේ N2O තමයි එන්නේ. උත්තරය අංක 3.
34ට 3. 25 රත් කළ විට පහසුවෙන් වියෝජනය නොවන්නේ කවුද කියලා අහන්න. කවුද වියෝජනය නොවන්නේ? ඉතින් ලෙඩ් ඔක්සයිඩය අපි දන්නවා කරුණු විදුලි රසායන ශ්‍රේණියේ 15 ඉන්න අය. මේක මගේ කෙටි ක්‍රමෙම විතරයි උත්තරේ ගන්න පුළුවන් මේ ප්‍රශ්න වලට බලන්න. තාප වියෝජන මම ඕගොල්ලෝ කරේ විදුලි රසායන ශ්‍රේණියේ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ 15ම අය තමයි යෝජනය වෙන්නේ. විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ඉහළම කෙනෙක් නම් එයා යෝජනය වෙන්න අමාරුයි. එතකොට අපි දන්නවා ඉස්ට්‍රොන්චියම් තමයි බැරි. අමාරුම කෙනා මෙයා. Ag2O 15 ඉන්නේ. බේරියම්ගේ කාබනේටය බේරියම් ඔක්සයිඩය දක්වා තාප වියෝජනය වෙනවා. බේරියම් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩය දක්වා යනවා. මොකද ඉස්ට්‍රොන්චියම් මැද කෙනෙක් යාගේ ඔක්සයිඩය තාප වියෝජනය වෙන්නේ නැහැ. අයඩින්ගේ ධන 5 ඉන්නේ. එයාට ධන 3 ධන 2 දක්වා ඔක්සියරණය වෙන්න පුළුවන්. එහෙනම් උත්තරේ අංක 2. 25ට 2. බලන්න තාප යෝජන වලින් කොච්චර ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද කියලා. ඒ හැම ප්‍රශ්නයකටම උත්තර ගන්න පුළුවන් අපේ කෙටි ක්‍රමයෙන්. පැහැදිලිද? සමහර උත්තර වලට උගන්වන්න තියෙන ක්‍රමයට උගන්වන්නත් උත්තර එන්නේ නැහැ. විසිහයට යන කාබන් හා නයිට්‍රික් අම්ලය අතර රෙඩොක්ස්. කාබන් නයිට්‍රික් අම්ලය අතර ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් බවට ඔක්සිකරණය වෙනවා. නයිට්‍රික් අම්ලය NO2 බවට ඔක්සිකරණය වෙන තුරු උත්තරය අංක 2. අන්න කලින් කරපු ප්‍රශ්නයක්ම නැවත රිපීට් වෙනවා. ඇමෝනියම් සල්ෆේට් වලට දානවලු සිංකුල්. අපි දන්නා ඇමෝනියම් සල්ෆේට් හැදෙන්නේ ඇමෝනියා කියන දුබල භස්මයයි සල්ෆියුරික් කියන ප්‍රබල අම්ලයයි. එහෙනම් මේ ලවණය ආම්ලික අම්ලයක් දැම්ම වගේ. එහෙනම් හැදෙන්නේ මොනවද? සිංක් වලට දැම්මොත් ඇමෝනියා පිට වෙනවා, හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. මොකද අම්ලයකට ලෝහයක් එක්ක ප්‍රතික්‍රියාවක්. අම්ල ලෝහ වලින් හයිඩ්‍රජන් පිට වෙනවා, සිංක් සල්ෆේට් හැදෙනවා. එහෙනම් උත්තර B හරි C හරි. මොකද ඇමෝනියා පිට වේ, හයිඩ්‍රජන් පිට වේ දෙකම සිද්ධ වෙනවා. එහෙනම් B C හරි කියන්නේ 77ට A B 1 B C 2 නේ. උත්තරේ 2. 28 වෙනි ප්‍රශ්නය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා නොකරයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන අය ගමු. උභය ගුණී කට්ටිය ප්‍රතික්‍රියා කරනවා. ආයේ අලෝහ ප්‍රතික්‍රියා කරනවා කාබන් වගේ කට්ටිය හැර. මොකද අලෝහ කට්ටිය අලෝහ වල සංයෝග ආම්ලිකයි. ලෝහ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. උභය ගුණී ලෝහ විතරයි ප්‍රතික්‍රියා කරන ලෝහ වලින්. අනිකුත් ලෝහ ගත්තොත් උභය ගුණී නොවන ලෝහ ගත්තොත් බාෂ්පික හින්දා ඒගොල්ලෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙනම් A2O3 උභය ගුණී ප්‍රතික්‍රියා කරනවා. ෆොස්ෆරස් ඔක්සයිඩ් ආම්ලිකයි. එහෙනම් P2O3 ආම්ලිකයි. එහෙනම් එයා ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. Cl2O3 HOCl ආම්ලිකයි. ප්‍රතික්‍රියා කරනවා. කොපර් ලෝහය කොපර් ප්‍රතික්‍රියා කරන්නේ. අන්න උත්තරේ. කොපර් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. තින් උභය ගුණී ලෝහයක් ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් උත්තරේ අංක 4 කොපර්. 29 වෙනි ප්‍රශ්නය. සල්ෆර් හා සාන්ද්‍ර නයිට්‍රික් අතර ප්‍රතික්‍රියාවෙන්. මේක ටිකක් කතා කරන්න ඕන දෙයක්. මේක අපි දන්නවා නයිට්‍රික් අම්ලය NO2 බවට නයිට්‍රජන් ධන 5 ඉඳන් ඔක්සිහරණය වෙනවා. සල්ෆර් ඔක්සිකරණය වෙනවා SO2 දක්වා. හැබැයි මේ SO2 ට පුළුවන් තවදුරටත් ඔක්සිකරණය වෙන්න H2SO4 දක්වා. එතකොට මේ එකේ පළවෙනි උත්තරේ තියෙන්නේ H2SO4 NO2 ජලය. ඒක වෙන්න පුළුවන්. දෙක තියෙන්නේ NO වෙන්න බෑ. තුන තියෙනවා SO2 NO2 ජලය. මේක අපිට සිද්ධ වෙනවා නයිට්‍රික් අම්ලය එක්ක අවසාන ඵලයේ විදියට ගන්න සල්ෆියුරික්ම ගෙන දෙනවා කියන්නේ.
ना අවසාන උත්තරය වෙන්නේ NO2 H2SO4 ජලය. උත්තරය අංක 1. ඉස්සෙල්ලා ප්‍රශ්නෙත් කරලා මෙමු. 30 දීලා තියෙන්නේ අපි කරපු එකක් තියෙන්නේ. Cl2O7 ධන 7 අවස්ථාවෙන් ගෙන දෙන්නේ කවුද ජලය දැම්මම? එයාට අදාළ අම්ලය. කවුද? HClO4 පර්ක්ලෝරික් අම්ලය. එයා විතරයි ලැබෙන්නේ. එහෙනම් Cl2 වලට දැම්මොත් නම් මොන දෙන්නෙක් වෙනවා? Cl2 ගේ බිඳුවනේ. බිඳුවේ අම්ලයක් නැහැනේ. Cl2 ට දැම්මම මධ්‍යන්නේ බිඳුව වෙන්නේ. ධන 7න් ධන 7 අම්ලයනේ. බිඳුවට මධ්‍යන්නේ වෙන්නේ. HCl වල ක්ලෝරින් ඍණ 1යි HOCl වල ක්ලෝරින් ධන 1යි. මධ්‍යන්නේ ගැන දෙන්න දෙන්නෙක් කියලා. නයිට්‍රජන් ගෙත්තුනේ N2O4 ගත්තොත් NO2 ධන 4නේ. ධන 4 අම්ලයක් නැහැනේ. ඒකින්ද ධන 4 ලැබෙන්න ජලය දැම්මම මධ්‍යන්නේ ධන 4 වෙන්නේ. 3යි 5යි මධ්‍යන්නේ 4යි. ඒකයි HNO3 HNO2 කියන්නේ. දැන් මෙතන ධන 4 එක්කෙනෙක් ඉන්නවා. පර්ක්ලෝරික් අම්ල HClO4. උත්තරය අංක 4. ඉස්සෙක ප්‍රශ්නේ කියනවා කාබන් ඩයොක්සයිඩ් හි මෞලික පරිමාව තීරණය කිරීමට යොදා ගන්න පුළුවන් සංයෝගය අහන්නේ. මෙයාගේ මෞලික පරිමාව තීරණය වෙන්න නම් මෙයා පිට වෙන්න ඕන. පිටවන එකම වායුව මෙයා වෙන්න ඕන. පිටවන එකම වායුව මෙයා වෙන්න. වෙන වායුව පිට වෙන්නේ නැහැ. පළවෙනි උත්තරේ දීලා තියෙනවා කාබනේටයක්. කාබනේටය රත් කරලා බැරි හින්දා රත් කරාට තාප්පියෝජන වෙන්නේ නැහැ. හැබැයි කාබනේටයකට තනු කම්ලයක් දැම්මොත් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඒකෙන් පුළුවන්. අපිට ඕන දෙයක් කරන්න. බයිකාබනේටයක් නම් බයිකාබනේට රත් කරාම කාබනේටයේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. 3 සිංක් කාබනේට් නම් රත් කරලම් පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එහෙනම් 3ම හරි. ඉහත සියලුම සංයෝග දාගත හැක උත්තරය අංක 4. ඔන්න තාප වියෝජනය කරලා කිව්වනම් අපිට මේ දෙන්න විතරයි. මෙයා ගන්න බෑ. 32 පොටෑසියම් ගබඩා කිරීම. අපි කරා S කොනේ ලෝහ ගබඩා කරද්දී ඔක්සිජන් ජල වාෂ්ප වගේවත් එක්ක ගැටෙන්න බෑ. මොකද ඒගොල්ලොත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අපි කොහොම හයිඩ්‍රෝකාබන් යොදාගන්නේ? පැරෆින් නිටි, බෙන්සීන් ඒවා තමයි ද්‍රාවක විදියට ගන්නෙ. පැරෆින්, බෙන්සීන් වගේ ද්‍රාවණ ගන්න. ඉතින් උතර තියනවා නේද? උත්තර මොනවද තියෙන්නේ? බෙන්සීන් තියෙනවා. උත්තරය අංක 4. මේ පාස්සේ ප්‍රශ්න අහපුවා. මගේ ප්‍රශ්න නෙමෙයි. 33 මින් කුමන කටායනයේ ආම්ලික මාධ්‍ය H2S භාෂ්මික මාධ්‍ය ගැන දෙන්නෙක් ඉන්නෝ කෝණංගේ වගේ තුන් තනාගම් වලින් ගත්තාම නිකල් සිං බිස්මත් කළු පාට අවක්ෂේපයක් ආම්ලික මාධ්‍ය ලෙඩ් කළු පාට අවක්ෂේපයක් ආම්ලික මාධ්‍ය එන උත්තරේ AD උත්තරය අංක 4. එකම උත්තර ගන්න පුළුවන් මේ පේපර් එකේ අමාරු පේපර් එකක් නෙමෙයි. 34 වෙනි ප්‍රශ්නේ ආවර්තාවක සම්බන්ධයෙන් මින් කුමන ප්‍රකාශය සත්‍ය වේද? ලිතියම් සිට ෆ්ලෝරින් දක්වා මෝල් ද්‍රව්‍ය වල ඉහළම ඔක්සිකරණාංකය 1 සිට 7 දක්වා වැඩි වෙනවා. ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන 6 හදනවද ඔක්සිජන්? නැහැ. උපරිම ධන 2 හදන්නේ F2O වල. ක්ලෝරින් හදනවද ධන අවස්ථා? එකක්වත් හදන්නේ නැහැ. බිඳුවයි ඍණ එකයි විතරයි. මොකද විද්‍යුත් ඍණව මෙයා. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. අපි කිව්වා අපි මේක විශේෂයෙන්ම කතා කරා. මේ පොයින්ට් එක. දෙවන ආවර්තය තුන්වෙනි ආවර්තනයට වඩා ගොඩාක් වෙනස් වෙනවා කියලා. නමුත් සෝඩියම් ඉඳන් ගත්තොත් ක්ලෝරින් දක්වා ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන 6 ධන. ඒ කාණ්ඩේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි
sorry ඒ ආවර්තයේ තුන්වන ආවර්තයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙවන ආවර්තයේ තමයි ප්‍රශ්න තියෙන්නේ. අපි තව ආම්ලික භාෂ්මික ගුණ සංසන්දනයක් කරා. එකක් තියෙනවා. C කියලා තියෙනවා සෝඩියම් සිට ක්ලෝරින් දක්වා මූල ද්‍රව්‍ය වල ඉහළම ඔක්සිකරණ අවස්ථාවේ ව්‍යුත්පන්න ඔක්සයිඩ වල ආම්ලික ස්වභාවය ක්‍රමවත් වැඩි වේ. ඔව්. මේකේ ඔක්සයිඩ වල ආම්ලික ස්වභාවය ගත්තොත් ක්‍රමවත් වැඩි වෙනවා. කොහොමද වෙන්නේ? සෝඩියම් ඔක්සයිඩ්, මැග්නීසියම් ඔක්සයිඩ්ලා භාෂ්මිකයි. ඇලුමිනියම් ඔක්සයිඩ් උභයගුණී. සිලිකන් වල ඔක්සයිඩය ඊට වඩා ආම්ලික වෙනවා. ෆොස්ෆරස් වල ඔක්සයිඩය ඊටත් වඩා ආම්ලිකයි. සල්ෆර් වල ඔක්සයිඩය ඊටත් වඩා ක්ලෝරින් වල ඔක්සයිඩය Cl2O Cl2O7 දක්වා ක්‍රමවත් වැඩි වෙනවා. ඒ කට්ටියගේ ක්‍රමවත් වැඩි වේ හරි. හැබැයි ඔය දේ උන්නේ මේගොල්ලෝගේ ඇයි මෑද? ජලය හැදුනා නේද? උදාසීන කට්ටිය. එහෙනම් C ප්‍රකාශය හරි. B හරි. C හරි. D දීලා තියෙනවා ලිතියම් සිට ක්ලෝරින් දක්වා මූල ද්‍රව්‍ය වල හයිඩ්‍රයිඩ් වල භාෂ්මික ස්වභාවය ක්‍රමවත් අඩුවේ. හයිඩ්‍රයිඩ් ගත්තොත් නයිට්‍රජන් වලින් හැදෙන ඇමෝනියා භාෂ්මිකයි. ඔක්සිජන් වලින් ජලය හැදෙනවා. ආම්ලිකයි. බලන්න. ලිතියම් බෙරිලියම්. ලිතියම්ගේ හයිඩ්‍රයිඩය බෙරිලියම්ගේ හයිඩ්‍රයිඩ අස්ථායි. බෝරෝන්ගේ හයිඩ්‍රයිඩය උභයගුණී වෙනවා බෝරෝන් වල. මේ දෙන්නගේම හයිඩ්‍රයිඩ උභයගුණී වෙනවා. ඊට පස්සේ ඉන්න අය ගත්තොත් CH4 කාබන්ගේ හයිඩ්‍රයිඩය මීතේන් CH4 මෙයා මොන වගේ කෙනෙක්ද? මෙයා උදාසීන කෙනෙක්. ඊට පස්සේ ඉන්නේ කවුද? නයිට්‍රජන් ඇමෝනියා අන්න ආයේ භාෂ්මික කෙනෙක් ඇවිල්ලා එකපාරම භාෂ්මික කෙනෙක් ඇවිල්ලා ඊට පස්සේ ඔක්සිජන් වල ඉන්නේ කවුද හයිඩ්‍රයිඩ් එක? ඔක්සිජන් වල ඉන්න හයිඩ්‍රයිඩ් ජලය. රටාව සම්පූර්ණයෙන් කිසිම රටාවක් නැහැ. මේකේ තියෙන ක්‍රමවත් වැඩි වැරදි එහෙනම්. ජලය එන්නේ. ජලය මොන වගේ කෙනෙක්ද? උදාසීන කෙනෙක්. හැබැයි අවසානයේ ඉන්න HF කියන්නේ ආම්ලිකයි. ක්‍රමවත් ආම්ලික ස්වභාවයක් අඩු වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් D වැරදි. එතකොට හරි වෙන්නේ BC අපෙන් අහුවේ හරි එකද? ඔව් සත්‍ය එක අහන්නේ BC හරි කියන්නේ උත්තරය අංක 2. අපි තියරි වලදීත් ওই විදිහටම කතා කරා. ඉස් පහට යන්නේ එහෙනම් ක්ෂාරීය පාංශු ලෝහ කියන්නේ මොනවද? බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්චියම්, බේරියම්, රේඩියම්. කට්ටියගේ ගත්තාම භාෂ්මික ලක්ෂණ ලෝහයේ පරමාණු ක්‍රමාංකයේ සමග වැඩි වෙනවා. ඔව්. ඇයි වැඩි වෙන්නේ? අරය වැඩි වෙනවා. ලෝහ ලක්ෂණ වැඩි වෙනවා කාණ්ඩය පහළට. මොකද කැටායන සෑදීමේ හැකියාව වැඩි වෙනවා. නෂ්ටයට දෙන දුර වැඩි වෙන හින්දා. එතකොට භාෂ්මික ලක්ෂණ වැඩි වෙනවා. ඒ ප්‍රකාශය හරි. සල්ෆේට වල ජල ද්‍රාව්‍යතාවය ලෝහයේ පරමාණු ක්‍රමාංකයේ සමග අඩු වෙයි. මොකක්ද ඒක වෙන්නේ? සල්ෆේට වල ජල ද්‍රාව්‍යතාවය. බෙරිලියම් මැග්නීසියම්ගේ සල්ෆේට ජලයේ ද්‍රාව්‍යයි. කැල්සියම් ස්ට්‍රොන්චියම්ගේ මද වශයෙන් ද්‍රාව්‍යයි. බේරියම් රේඩියම්ගේ අවශ්‍යයි. ඉතින් ඒකත් හරි. C හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාවය පරමාණු ක්‍රමාංකයේ සමග අඩු වෙයි. ඉතින් හයිඩ්‍රොක්සයිඩ් වල එක අනිත් පැත්ත වෙන්නේ. අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා. මොකද බේරියම් ලගේ රේඩියම් ලගේ හයිඩ්‍රොක්සයිඩ් ජලයේ ද්‍රාව්‍යයි. සල්ෆේට වල අනිත් පැත්ත. නම් ඒක වැරදි. D බයිකාබනේට ජලයේ අද්‍රාව්‍යයි. බයිකාබනේට ඕනම කෙනෙක්ගේ S කොණුවේ ඕනම කෙනෙක්ගේ බයිකාබනේට මොකද වෙන්නේ? ජලයේ ද්‍රාව්‍යයි. අද්‍රාව්‍යකයොත් වැරදි. එහෙනම් AB හරි 80 අපේ 35ට AB හරි කියන්නේ උත්තරයන්ක 1. 36 වෙනි ප්‍රශ්නය. Ki පොටෑසියම් අයඩයිඩ් වලට ICl දැම්මා.
මෙතන පොටෑසියම් දාන අයඩීන් රින මෙතන අයඩීන් දාන Cl රින. එතකොට හැදෙන්නේ කවුද? KCl උයි. I දාන අයරින් එකතු වෙලා I2. උත්තරේ අංක 2 I2 පිට වෙනවා 36ට 2. ආයන මාර්කාන් තියෙන්නේ 37. උණුසුම් NaNO2 සෝඩියම් නයිට්‍රයිඩ් වලට ඇමෝනියම් ක්ලෝරයිඩ් දානවලු ලැබෙන එක අහන්නේ NaNO2 උණුසුම් කරනවත් වෙන ලැබෙන ඵල රත් කරන්න වෙනවා අපට මම ගමු මොනවද මාරු කරලා අපි ආයන ඇමෝනියම් නයිට්‍රයිඩ් උයි NaCl NaCl වලට නම් මොකුත් වෙන්නේ නැහැ මෙයා මොකද රත් කරාම උපරිම ජලාණුගාන ඉවත් කරන්න නයිට්‍රේටය නයිට්‍රයිඩය ඩයික්‍රොමේටය මොනවද ලැබෙන්නේ N2 ජලය N2 පිට වෙනවා එහෙම උත්තරයක් තියෙනවද බලන්න ඔව් උත්තරය අංක 4 ඊළඟ එක සිංක් ඔක්සයිඩ් වලින් අමෝනියා යවුවහම සිංක් දාන දෙක තැනකින් ඇමෝනියා යවුවහම මොකද වෙන්නේ සංගත සංකීර්ණයක් හදනවා සිංක් ඇමෝනියානු හතරක් එකතු වෙලා සිංක් NH3 සංගත සිංක් හයිඩ්‍රොක්සයිඩ් හැදුණා යා වැඩිපුර යාගේ දී වෙනවා ඉතින් එහෙම උත්තරයක් දීලා නැහැ උත්තරය අංක 5 කිසිවක් නොවේ H2S SO2 ප්‍රතික්‍රියාව දැන් කීප වතාවක්ම වුණා H2S SO2 ප්‍රතික්‍රියා කරාම සල්ෆර් ජලය හැදෙනවා ඉතින් එහෙම ප්‍රතික්‍රියාවක් නැහැ ඉහ සඳහන් කිසිවක් නොවේ උත්තරය අංක 5 ඊළඟ එක අන්න අපි කරපු දීදාකරණය අයඩින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාව සිසිල් තනුකයි උණු සාන්ද්‍රය කියලා අවස්ථා දෙකකට අපි කරා සිසිල් තනුක අවස්ථාවේදී I- OI- කියන දෙන්නේ නේද උණු සාන්ද්‍ර නම් I data වෙනවා NaIO3 වෙනවා එහෙනම් මේ උත්තරයක් තියෙනවද මෙතන ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උණු සාන්ද්‍ර කියලා නැහැ එහෙනම් අපිට උත්තරේ ඉදිරිය ගන්න වෙන්නේ උත්තරය අංක කීයද 5 ගන්න වෙන්නේ IO3 වෙන්නේ නැහැ ඒක වෙන්නේ උණු සාන්ද්‍ර අවස්ථාවේ සිසිල් තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න අපිට කියලා නැහැ මේකේ උණු සාන්ද්‍ර කතාව ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා දීලා තියෙන්නේ එහෙනම් 40ට උත්තරය අංක 5 41ට රත් කළ විට ඔක්සිජන් ලබා දෙන්නේ රත් කරාම ඔක්සිජන් දෙන එක තමයි අහන්නේ අපෙන් මෙයා රත් කරාම මුකුත් වෙනවද නැහැ ලිතියම් වල ඔක්සයිඩ් එකත් රත් කරාට මුකුත් වෙන්නේ නැහැ මෙයාගේ නයිට්‍රයිට් එක රත් කරත් මුකුත් වෙන්නේ නැහැ කාබනේටයක් දීලා තියෙනවා ෆෙරික් කාබනේට් මොකද වෙන්නේ ඔක්සයිඩ් එක දක්වාපත් වෙනවා කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා ඔක්සිජන් පිට වෙන්නේ අන්න දීලා තියෙනවා පෙරොක්සයිඩ් එක මෙතන තියෙන්නේ O2 2- ඉතින් පෙරොක්සයිඩ් සුපර්օක්සයිඩ් වලින් මොකද වෙන්නේ ඔක්සිජන් පිට වෙනවා ඔක්සයිඩයයි මොනවද ඔක්සිජන් ඉතින් උත්තරය අංක 5 42 HBr ගැන අහන්නේ ඔක්සිකරණ ඔක්සිහරණ ආම්ලයක් විදිහට. පළවෙනි ප්‍රකාශය කියන ආම්ලයක් විසිරෙන ක්‍රියා කරන පුළුවන් ඔව්. HBr කියන්නේ ප්‍රබල ආම්ලයක්. මෙතන බ්‍රෝමීන් ඉන්නේ ඍණ එකේ හයිඩ්‍රජන් ඉන්නේ ධන එකේ. මේ ඔක්සිහාරකයක්. ඒ කියන්නේ ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඔව් Br- ඉන්නවා Br2 බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්.
ඔක්සිහාරකයක් වෙන්න පුළුවන්. C ඔක්සිකාරකයන් ලෙස ක්‍රියා කළ නොහැකිය. ඔක්සිකාරකයක් කියන්නේ ඔක්සිහරණය වෙන්න බෑලු. ඇයි? හයිඩ්‍රජන් ධන ඉන්න ඔයාට H2 බවට බිඳුවට ඍණයකට ඔක්සිහරණය වෙන්න පුළුවන්. එහෙනම් ඒක වැරදි. වෙන්න පුළුවන් යා. D ඉහත සියලුම ප්‍රකාශ සත්‍ය වේලු වැරදි. A B හරි. ඒ කියන්නේ උත්තරය අංක 1. 42ට අංක 1. ඕනනම් දැන් වරදින්න විදියක් නැහැ. 43 NO සම්බන්ධ වන්නේ උදාසීන කෙනෙක්. ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කළ හැකියලු. ඔක්සිකාරකයක් කියන්නේ ඔක්සිහරණය. ධන දෙකේ ඉන්න ඉතින් අඩු වෙන්න පුළුවන්. ධන 1 බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 දක්වා අඩු වෙන්න පුළුවන්. ඉතින් එන එක හරියි. ඔක්සිහාරකයක් වෙන්න පුළුවන්. ඔක්සිකරණයක් වෙන්න පුළුවන් නේ. ධන 3 ධන 4 ධන 5ට යන්න පුළුවන්. ඒකත් හරි. වායු ගෝලීය දූෂණය ඇති කරනවලු. NO ගත්තොත් උදාසීනයි. අම්ල වැසි වලට නම් බලපෑමක් නැහැ. නමුත් මෙයා සිද්ධ කරන ප්‍රධාන පාරිසරික හානි දෙකක් තියෙනවා. පරිසර දූෂණයට වායු දූෂණයට ලක්වන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මොකද්ද? ඕසෝන් හායනයයි. මොකක්ද අනිත් එක? ප්‍රකාශ රසායනික ධූමිකාවටයි NO බලපාන. පරිසර රසායනික මං වීඩියෝස් එවලා තියෙ ඔයගොල්ලෝ 4ක්. ඒකේ වීඩියෝස් 4 තිබ්බේ මොනවද? අර්ථාගාරාචරණය, අම්ල වැසි, ඕසෝන් හායනය, ප්‍රකාශ රසායනික ධූමිකාව. channel එකෙන් දාලා තියෙ වීඩියෝ 4 වායු දූෂණය කොටසට දාලා ඔක්කොම තියෙන ටික වීඩියෝස් විදිහට දාලා තියෙ YouTube එකේ නේද? එහෙනම් මේක ඕසෝන් හායනය ප්‍රකාශ රසායනික ධූමිකාවට බලපානවා මෙයා. ඒකත් හරි. ඉහත සියලුම ප්‍රකාශ සත්‍ය වේ කියන එකත් හරි ඔක්කොම හරිනේ. එහෙනම් උත්තරය අංක 5. 44 වෙනි ප්‍රශ්නය. සාග සල්ෆියුරික් හා සල්ෆර් අතර ප්‍රතික්‍රියාවට කීප වතාවක් මේක කරා මොනවද වෙන්නේ? දෙන්නම SO2 බවට පත් වෙන්නේ. සල්ෆියුරික්ගේ ධන 6 ඉඳන් SO2 ධන 4ට ඔක්සිහරණය වෙනවා. සල්ෆර් බිඳුවේ ඉඳන් ධන 4ට ඔක්සිකරණය වෙනවා. එහෙනම් උත්තරය මොකද්ද? SO2 ජලය. උත්තරය අංක 2. පැහැදිලි නේද? ඔය එකක්වත්ම අමාරු නැහැ. FeCl3 වලට යකඩ පොඩු දැම්මා. FeCl3 Fe ධන 3 යකඩ දැම්මා මොකද වෙන්නේ? දෙන්නම Fe ධන 2 බවට පත් වෙන්නේ. Fe ධන 3 ධන 2ට ඔක්සිහරණය වෙනවා. මෙයා ඔක්සිකරණයක් වෙනවා. බිඳුවේ ඉඳන් ධන 2ට ඔක්සිකරණයක් වෙනවා. මෙයා ඔක්සිහරණයක් වෙනවා. රෙඩොක්ස් ලැබෙන්නේ කවුද? Fe ධන 2 වෙන බවට පත් වේ. උත්තරය අංක 4. ක්ලෝරින් වලට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, අයඩීන් වලට ඉතින් වගේම තමයි. මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ්, NaOCl ජලය. කිසිල් තරක නම් මේක උණු සාන්ද්‍ර නම් NaClO3. මේක උණු සාන්ද්‍ර අවස්ථාවයි තමයි. මෙයාවටවත් එහෙනම් උත්තරය අංක මේක නැද්ද? 90 තියෙනවනේ. 4 වෙනි උත්තරය. 47 සල්ෆියුරික් අම්ලයේ සල්ෆර් ඔක්සිකරණය වෙනවලු. වැරදි. සල්ෆර් ධන 6 ඉන්නේ. ඔක්සිහරණයක් වෙන්නේ SO2 බවට. වැරදි. සල්ෆර් සමග ප්‍රතික්‍රියා කර SO3 දෙනවලු නෑ. සල්ෆර් එක මෙයා දෙන්නේ මොකද්ද? SO2 කාබන් මොනොක්සයිඩ් නෙවෙයි කාබන් ඩයොක්සයිඩ් කරන්නේ. කාබන් සමග ප්‍රතික්‍රියා නොකරලු. වැරදි. ඔක්කොම වැරදි. උත්තරයන්ක 5. 48 බේරියම් ක්ලෝරයිඩ් සමග අවක්ෂේප දෙලු. බේරියම් අයොඩයිඩ් කියන්නේ ජලයේ ද්‍රාවණයක්. බේරියම් කාබනේට් හැදිලා එයා ජලයේ ද්‍රාව්‍ය අවස්ථාවේ තියෙන්නේ.
ජලයේ ද්‍රවිත කාබන් ඩයොක්සයිඩ්. එතකොට ද්‍රවිත කාබන් ඩයොක්සයිඩ් එක්ක මොකද්ද වෙන්නේ? බේරියම් කාබනේටය බවට පත් වෙනවා. ඒ වගේම එයා අවක්ෂේපයක්. හැබැයි මෙතන තව දෙයක් හිතන්න ඕන. ඔය ද්‍රවිත කාබන් ඩයොක්සයිඩ් සම්බන්ධ ප්‍රශ්න ගැන ටිකක් විශේෂයෙන් මම කතා කරන්න ඕන. ඒක මගෙන් කතා උනේ නෑ පේපර් ක්ලාස් වල. බේරියම් කාබනේටය හැදෙනවනේ. ඉතින් කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වුණාම හැදෙන්නේ මොකද්ද? කාබොනික් අම්ලයනේ. ඉතින් කාබනේටයක් තනු කාම්ලයත් එක්ක ඉඳිද්දී මොකද්ද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් පිටවීමක් සිද්ධ වෙනවා. මෙයා ජලීය ද්‍රව්‍ය තත්ත්වයට පත් වෙනවා. මෙන්න මේ කාබොනික් අම්ලය එක්ක යා ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මොකද කාබන් ඩයොක්සයිඩ් දිය කරලා තමයි ඒ ද්‍රාවණයේ තියෙන්නේ. ඒතොර එයා අම්ල ද්‍රාවණයක් විදිහට ක්‍රියා කරනවා. පැහැදිලිද? ලෝහ අම්ල එක්ක ප්‍රතික්‍රියා කිරීමක් එතන වෙනවා. ඒකින්ද ඒක අපිට කියන්න බෑ ස්ථිරව කාබනේට අවක්ෂේපයම තියෙනවා කියලා. ඊළඟ උත්තරේ තියෙන ක්‍රෝමේට්. ඉතින් ඇමෝනියම් ක්‍රෝමේට් දැම්මම බේරියම් ක්‍රෝමේට් කහ පාට අවක්ෂේපය හැදෙනවා. මොකද සල්ෆේට වගේමයි ක්‍රෝමේට්. මෙයා අවක්ෂේපයක්. ඒක නම් ස්ථිරවම අවක්ෂේපයක්. බ්‍රෝමීන් දියර දැම්මම ජලීය ද්‍රාවණයක්. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ අපිට තුන්වෙනි උත්තරේ වෙන මෙයා තමයි ගන්න වෙන්නේ. මේ අවස්ථාවට වඩා ඒක හොඳයි. උතර මෙතන කාබන් ඩයොක්සයිඩ් ජලීය ද්‍රාවණයේ දී වෙලා තියෙද්දි කාබනික් අම්ලය හැදිලා තියෙන හින්දා. මොකද කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ආම්ලික වායුවක්. පැහැදිලිද? ඒක හොඳ ප්‍රශ්නයක්. කැල්සියම් වල නම් කැල්සියම් කාබනේට හැදලා වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් තිබුණා බයිකාබනේට බවට පත් වුණා. නැත්නම් එතනදිත් ඒ දේ වෙන්න පුළුවන්. 49 කැල්සියම් හයිඩ්‍රයිඩුයි D2O. මම මේවට කෙටි ක්‍රම කියා දීලා ඇති. මොකද්ද ලියුවේ? ලෝහයට OD එනවා එතනින් D එනවා. එහෙනම් එන්නේ මොකද්ද? කැල්සියම් OD දෙකයි මෙතනින් හයිඩ්‍රජන් වල ඩියුටේරියම් Ht. පැහැදිලිද? ජලය එක්ක ප්‍රතික්‍රියාවලදී HOH බවට කඩාගෙන ගන්න කියලා කිව්වේ මෙන්න මේ හේතුව හින්දා. D2O කියලා දැම්මත් එතකොට හදාගෙන ගත හැකි ඒකට අදාළව. නේද? එහෙනම් 49ට උත්තරය වෙන්නේ අංක 4. අවසාන ප්‍රශ්නය. මැග්නීසියම් ඔක්සයිඩ් මතින් ඇමෝනියා හැදෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ් වලින් ඇමෝනියා. ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා වල ගත්තොත් එහෙම වාතයේ ඉන්න නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රයිඩ් හදපු කට්ටිය මෙතනත් හදන්නේ මොනවද? ඇමෝනියා එක්ක. නයිට්‍රයිඩ්ම තමයි. මේක ඇමෝනියා වන සෝඩියම් වගේ NaNH2 තමයි හදන්නේ හයිඩ්‍රජන් වායුවත් එක්ක. එහෙනම් උත්තරය අංක 3. මේ ප්‍රශ්න 50 සාකච්ඡා කරලා ඉවරයි.